समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्मुखदं धम्मस्सविन खालो अयं बधन्ता धम्मस्सविन खालो अयं बधन्ता धम्मस्सविन खालो अयं बधन्ता नमो तस् भगवतो अरहतो सम्मा संबुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा संबुද්දස්ස नमो तस् भगवतो अरहतो सम्मा संबुද්දස්ස අපි පටිච්ච සමුප්පාදේ පංච උපාදානස්කන්ධයේ චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ විදිහට බොහෝ වචන ධර්මයේ තුල සාකච්ඡා කරනවා. අපි මේ මොන දෙයක් කතා කළත් අපිට බොහෝ වෙලාවට සිද්ධ වෙලා තියෙන්නේ ධර්මය වෙනම එකක් විදිහටත් තමන්ගේ ජීවිතය තව එකක් විදිහටත් තමන්ගේ ජීවිතයට වෙනම එකතු කරගන්න ඕන දෙයක් විදිහට තමයි අපි ධර්මය අධ්‍යයනය කරන්නේ. අපි උපමාවක් විදිහට කිව්වොත් අපි ලෝකේ බොහෝ විෂයන් ඉගෙන ගන්නවා. අපි ඒ විෂයන් ඉගෙනගෙන යම් දැනුම් පද්ධතියක් ලබාගෙන ඒ දැනුමෙන් සන්නද්ධ වෙනවා වගේ තමයි අපි සූදානම් වෙන්නේ මේ ධර්මයක් යම් විෂයක් විදිහට හදාරලා ඉගෙනගෙන ඒ විෂය ඉගෙනගත්ත දේ ප්‍රායෝගික කරන්නට උත්සාහවන්ත වෙන බවක් තමයි පේනෙන්නට තියෙන්නේ. නමුත් අපිට ප්‍රායෝගිකවම ජීවිතේ පැවැත්වෙන හැටි තමයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වලා තියෙන්නේ. එහෙම නැතුව අමුතුවෙන් විෂයක් විදිහට හදාරලා අපේ ජීවිතයට ප්‍රායෝගික කරගන්න ඕන පද්ධතියක් එහෙම නැත්නම් තවත් එක න්‍යායක් නෙවෙයි බුදුදහම කියලා කියන්නේ. බුදුදහම කියලා කියන්නේ සැබවින්ම අපි එදිනදා ජීවිතේ කටයුතු කරනකොට අපි ඉඳගෙන හෝ වේවා හිටගෙන හෝ වේවා නිදියගෙන හෝ වේවා ඇවිදින හෝ වේවා සතර ඉරියව්වෙන් ඕනම ඉරියව්වක අපි ජීවිතේ අහන දකින්න බලන විඳින සෑම අත්දැකීමක්ම පංච උපාදානස්කන්ධය තුලින්මයි සිදු වෙන්නේ. පංච උපාදානස්කන්ධයෙන් තොර එහෙම නැත්නම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධයන්ගෙන් තොර වෙලා අපිට කිසිම දැනීමක් හැඳිනීමක් කරන්න බෑ ලෝකේ. අපි යම් දෙයක් හඳුන ගන්නවා නම් මේ හඳුන ගන්න ස්වභාවය දැනගන්න ස්වභාවය විඥාන ගෝචරවයි හඳුනගන්නේ. අපි විඥානය කියලා කියන්නේම දැනගන්න ස්වභාවයට. එතකොට අපිට තියෙන ගැටලුව තමයි ප්‍රායෝගිකව ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධ ධර්මතාවයේ බව අපිට අවබෝධ නැහැ. එච්චරයි තියෙන්නේ. අපි මෙහෙම කල්පනා කළොත් අපිට ජීවිතය තුළ මේ පංච උපාදානස්කන්ධ පටිච්ච සමුප්පාද තියනවා කිව්වම ටිකක් ගැඹුරු වෙන්න පුළුවන් වචන විදිහට. අපිට ධර්ම අවබෝධයේ පිණිස මේ වචන පදයන් දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙන්නේ නැහැ. වචන පද නොදැනගත්තත් තමන්ගේ ජීවිතේ ප්‍රායෝගික ක්‍රියාත්මක වෙන්නේ මෙන්න මේ විදිහයි කියලා දැනගත්තා නම් ඒ ජීවිතය අවබෝධ කරගන්නට පුළුවන්කම තියෙනවා. අපි හිතුවොතින් අපිට
අපේ ජීවිතයේ ප්‍රායෝගිකත්වය කියලා කියන්නේ අපි එදිනදා අත්විඳින අත්දැකීම් ටික. අපිට එදිනදා ලෝකේ පරිහරණය කරන්න අත්දැකීම් ලැබෙන ක්‍රම කීපයක් තියෙනවා. අපිට පෙනෙන්නට ඕන, ඇහෙන්නට ඕන, දැනෙන්නට ඕන, සිතුවිලි පහළ වෙන්නට ඕන. පෙනීම නැති වුණොත්, ඇහිමත් නැති වුණොත්, දැනීම් සියල්ල නැති වුණොත්, සිතේ පහළවීම නැති වුණොත් අපිට අපි ඉන්න බව හෝ ලෝකේ පරිහරණය කරන බව කියන කිසිවක් නොදෙන්නලා යනවා. එහෙනම් අපි කියනවා දිට්ඨ සුත මුත විඤ්ඤාත. ඒ කියන්නේ පෙනෙන්න, ඇහෙන්න, දැනෙන්න, ජීවිතය දැනගන්න. මේ ටිකත් එක්ක තමයි අපිට ජීවිතේ සියලු ගනුදෙනු පවත්වන්න පුළුවන්කම තියෙන්නේ. ලෝකෙත් එක්ක පවතින සියලුම සම්බන්ධතා ටික පෙනීමත් එක්ක, ඇහිමත් එක්ක, දැනීමත් එක්ක, දැනගැනීමත් එක්ක බද්ධ වෙලා පවතිනවා. එහෙමනම් අපි බලමු ඇයි අපේ ජීවිතේ ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයයි කියලා කියන්නේ කියලා. අපි හිතමු අපි රූපයක් දකිනවා කියලා. සම්මත විවහාරයෙන් අපි කතා කරනවා අපි මොකක් හෝ රූපයක් දකිනවා. අපි හිතමුකෝ අපි දොඩම් ගෙඩියක් දකිනවා කියලා. අපිට හිතෙන්නේ නෑ කවදාකවත් මේ දොඩම් ගෙඩියක් දකිනවා කියන සිද්ධිය ඇතුලේ ස්කන්ධ ධර්මයන් ඇසුරු කරගෙනයි මේ දොඩම් ගෙඩිය මම දකිනවා කියන සිද්ධි ක්‍රියාත්මක වුණේ කියන එක. දොඩම් ගෙඩිය කිව්වට පස්සේ ඔබට ඒ දොඩම් ගෙඩිය පිළිබඳ රූප සංඥාවක් එනවා. දොඩම් ගෙඩිය පිළිබඳ රූප සංඥාවක් එනවා. අපි රූපය ගැන ලෝක විවහාරයේ නිතරම කතා කරන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ විදිහට. ඒ කියන්නේ තද ගතියක් විදිහට, පිම්බිලා තිබ්බ ගතියක් විදිහට, වැగిරෙන ගතියක් විදිහට, සීතල උණුසුම් ගතියක් විදිහට සංඥාවක් අපිට දොඩම් කියනකොට තියෙනවා. කියන්නේ අපිට පිම්බිච්ච ස්වභාවයක් ගැන අදහසක් එනවා. එතකොට ඒකේ තද ගතියක් පිළිබඳව අදහසක් එනවා. දොඩම් බිකි මේ විදිහයි අර විදිහයි කියලා ගත්ත රූපාකාරයක සංඥාවක් තියෙනවා. එතකොට ඒ රූපාකාරයක දැනෙන දැනීමට අපි කියනවා පඨවි ආපෝ තේජෝ වායෝ ගති මුල් කරගෙන අපිට ඝන සංඥාවෙන් දැනෙන හැඟීමට කියනවා රූප කියලා. ඊට පස්සේ ඒ රූපාකාරයේ මූලික කරගෙන අපිට විඳීමක් තියෙනවා. දොඩම් කිව්වම කෙනෙකුට සැපසහගත මිහිරි විඳීමක් තියෙන්න පුළුවන්. තව කෙනෙකුට ඇඹුල් දොඩම් මතක් වෙලා ඒත් එක්කලා එන අමිහිරි අත්දැකීමක් වෙන්න පුළුවන්. කෙනෙකුට මොකක්වත් නැති උපේක්ෂා සහගත මට්ටමක් වෙන්න පුළුවන්. එතකොට එතන යම් වින්දනයක් දොඩම් මෙන්න මේ විදිහයි කියලා දැනගත් වින්දනයක් තියෙනවා. ඒත් එක්කලම ඒ දොඩම් ගෙඩියේ පාට පිළිබඳ, හැඩය පිළිබඳ, දිග පිළිබඳ, උස මහත පිළිබඳ, වර්ණය පිළිබඳ යම් යම් වර්ග පිළිබඳ සංඥා ටිකකුත් මෙනෙහි වෙනවා. ඒ සංඥා ටිකත් එක්ක යම් ආකාරයක් හැදෙනවා. දොඩම් මිරිකලා බොන්න පුළුවන් අපිට එන විදිහට. දොඩම් බිකි ගලවලා කන්න පුළුවන් මේ විදිහට අපිට ඒ දොඩම් වලින් යම් කළ හැකි ආකාරයක් පිළිබඳ මෙනෙහි වෙනවා. ඒත් එක්කලම මේ සියල්ල දැනගන්න හඳුනගන්න ස්වභාවයට අපි කියන විඥාන. එතකොට මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියලා අපි එකින් එකට කඩලා පෙන්නුවාට මේවා එකින් එකට නෙවෙයි අපිට හම්බ වෙන්නේ. මේ සියල්ල පොදියක් විදිහට අපිට මෙනෙහි වෙලා විඥාණයෙන් දැනගන්න ස්වභාවයක් තියෙනවා. ඒ දැනගන්න ටිකට තමයි අපි දොඩම් දකින්නවා කියලා කියන්නේ. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මේ ක්‍රියාත්මක වුණු රූප වේදනා සංඥා සංකාර විඥාන ටික
විදිහට නෙවෙයි අපි මේක අර්ථ දක්ව ගන්න සාමාන්‍ය ජීවිතයේදී මම දැකපු දොඩම් ගෙඩියක් විදිහට. හැබැයි හොඳට අපි කල්පනා කරලා බැලුවොත් අපිට ඒ සංඥාව එන්නේ දොඩම් එක ඒකකයක් විදිහටත් තමාව තවත් ඒකකයක් විදිහටත් තමයි අපි අර්ථකථනය කරගෙන තියෙන්නේ. නමුත් ඔබ හොඳට කල්පනා කරලා බැලුවොත් අපි හිතමු දොඩම් හම්බුනේත් අපි සරලව කිව්වොත් ඔබේ හිත මූලික කරගෙන. අපිට තමන්ව හම්බ වෙන්නේත් සිත මූලික කරගෙන. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඒ සිතත් එක්ක අපිට දොඩම් කියන එක බාහිර ලෝකයක් විදිහටත් තමන් කියන එක අභ්‍යන්තර ලෝකයක් විදිහටත් අපි වෙන් කරගෙන තියෙනවා. ඒතර අපිට මේ දෙක හම්බෙන්නේ දෙපැත්තක් විදිහට. ඉස්සල්ලා අපි බලන්න වෙනවා තමන්ට තමන් හම්බ වෙන විදිහයි තමන්ට දොඩම් හම්බ වෙන විදිහයි දෙකම එක වගේ කියන තැන අපි දකින්න වෙනවා. ඔබ දැන් හිතන්න ඔබේ රූපය පිළිබඳව ඔබ බලනවා එකින් එක. ඔබේ කෙස් ගහේ ඉඳලා දෙපතුල දක්වාම ඔබ බලාගෙන යනවා. ඒ බලාගෙන යනකොට ඔබට කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් සකස් වෙච්ච මෙච්චර කාලයක් මේ විදිහට ජීවත් වෙච්ච මෙන්න මේ තරාතිරමෙන් මෙන්න මේ විදිහට සමාජයේ තුල ඉන්න කෙනෙක් කියලා තමන් ගැන ආවර්ජනයක් තියෙනවා. තමන් ගැන හිතා ගන්න පුළුවන් මම මෙන්න මේ වගේ තැනක ඉන්න මෙන්න මේ බඳු ආකාරයක කෙනෙක්. හැබැයි ඔබ කල්පනා කරන්න ඒ කෙස්ලොම් නියදත් සම්මස්නහර වලින් සකස් වෙච්ච තමාව දැනගත්ත තමාව අඳුනගත්ත කෙනා ඔබට දකින්න බෑ. ඒ කියන්නේ තමා පිළිබඳ අඳුනගත්ත සිත තමන් දැකලා නැහැ. තමන්ට කියන්න පුළුවන් ඒ සිත මේ කය ඇතුලේ තියෙනවා කියලා. හැබැයි කය පළලා හරි කොයි විදිහට හරි අපේ සම්මතය තුල බැලුවොතින් ඒත් අපිට කෙනාව මුණ ගැස්වන්නට බැරි වෙනවා. අපිට මේ ධර්මය අධ්‍යයනය කරගන්න යනකොට තියෙන දැවැන්ත ප්‍රශ්නයක් තමයි ඉන්න තමාට සාපේක්ෂව තමයි අපි ධර්මය දකින්න යන්නේ. පංච උපාදානස්කන්ධය ගැන දකින්න යනවා කොම අපි හිතන්නේ තමන්ගේ පංච උපාදානස්කන්ධය පිළිබඳ බලන්ට යන්නේ. තමන්ට දොඩම් ගෙඩියක් මුණ ගැහෙන විදිය බලන්ට යන්නේ කියන වගේ හැඟීමක් තමයි එන්නේ. නමුත් අපි කල්පනා කරලා බැලුවොතින් ඒ දොඩම් ගෙඩිය දකින්නවා කියන සිද්ධියම තමයි පංච උපාදානස්කන්ධය වෙලා තියෙන්නේ, තමන් වෙලා තියෙන්නේ, දොඩම් වෙලා තියෙන්නේ. මේක අපි සරලව කිව්වොතින් අපි කල්පනා කරලා බැලුවොත් තමන්ට තමන් හම්බ වෙච්ච විදිහ දැන් අපි මෙහෙම පෙන්නලා බැලුවොත් තමන්ගේ ශරීරය කියලා තමන් අර්ථ දක්ව ගන්න විදිහ හම්බුනේත් දොඩම් කියලා ගත්තොත් දොඩම් හම්බුනේත් එකම ක්‍රමයකට. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එකම ක්‍රමයකට හම්බ වෙච්ච තමනුත් දොඩමුත් ඔබේ සිතෙන් තියෙන බෙදීමක් ඒක එළිය මේක ඇතුළ කියලා. නමුත් අපි කල්පනා කරලා බැලුවොත් මෙන්න මේ සිතින් කරන බෙදීම අපිට තේරුම් ගන්නට නම් අපිට පටිච්ච සමුප්පාද ධර්මයේ තේරුම් ගන්න වෙනවා. දැන් පටිච්ච සමුප්පාදය කියලා කිව්වට පස්සේ අපි අහලා තියෙනවා අවිද්‍යා සංඛාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස විදිහට අපි මේ පිළිබඳව අහලා තියෙනවා. හැබැයි මේ අහගත් වචන ටික
අපි හිතන් ඉන්නවා ඇත්තටම තියෙන ධර්ම කියලා. නමුත් අවිද්‍යාව අපිට පෙන්වන්නේ ධර්මයේ තුල දෘෂ්ටියක් විදිහට. දෘෂ්ටියක් කියලා කියන්නේ දරාගත් දෙයක් මිසක තියෙන දෙයක් නෙවෙයි. දෘෂ්ටි කියලා කියන්නේ කෙනකෙනා දරාගත් ස්වභාවයන්ට. එතකොට අපි ලෝකේ තම තමන් කියලා කතා කළොත් විවාහාරේ තම තමන්ට සාපේක්ෂව අවිද්‍යාව නැමැති දෘෂ්ටිය දරාගත් විදිහට තමයි ලෝකේ තම තමන්ට දකින්න පුළුවන්කම ලැබෙන්නේ. තම තමන් ලෝකේ පරිහරණය කරන්නේ ඒ තම තමන් තුල දරාගත් අවිද්‍යා සහගත දෘෂ්ටියට සාපේක්ෂව. ඊළඟට අපි තේරුම් ගන්න වෙනවා අවිද්‍යාව දෘෂ්ටියක් නම් අවිද්‍යාව ප්‍රත්‍ය කරගෙන උපදින අන් සියල්ල දෘෂ්ටි ගොඩක් වෙනවා. ඇයි? එක දෘෂ්ටියක් මූලික කරගෙන ඒ දෘෂ්ටිය සමපාත කරගෙන ඒ දෘෂ්ටි කෝණයේ ඉඳලා තමයි අනිත් සියල්ල ඒක ප්‍රත්‍ය කරගෙන ගොඩ නැගෙන්නේ. එහෙනම් අවිද්‍යාව නැමැති දෘෂ්ටිය ප්‍රත්‍ය කරගෙන උපදින සංඛාරයත් අවිද්‍යාවේම දෘෂ්ටියක්. ඒ සංඛාරය ප්‍රත්‍ය කරගෙන උපදින විඥානයත් දෘෂ්ටියක් වෙනවා. නාම රූපයත් දෘෂ්ටියක් වෙනවා. එතකොට මේකෙන් පැහැදිලි වෙන්නේ මේ මුළු පටිච්ච සමුප්පාදයේම සමුදය සිද්ධ වෙන්නේ දෘෂ්ටි ජාලයක් විදිහට. නමුත් දෘෂ්ටියේ පැටළුණු කෙනෙකුට ඒ දෘෂ්ටිය දරාගත්ත කෙනෙකුට ඒ සියල්ල දෘෂ්ටියට සාපේක්ෂව ඇත්ත වෙනවා මිසක ඒක දෘෂ්ටියක් වෙන්නේ නැහැ. ඒක තමයි මෙතන තියෙන භයානකකම. දෘෂ්ටියක් බව පෙනෙන්නේ නැහැ. අපි පටිච්ච සමුප්පාදයේ ඒ විදිහට කතා කරනකොට අපි චතුරාර්ය සත්‍ය තුල විග්‍රහ කරගන්නට උත්සාහවන්ත වෙනවා. දුක්ඛ ආර්ය සත්‍ය, දුක්ඛ සමුදය ආර්ය සත්‍ය, දුක්ඛ නිරෝධාර්ය සත්‍ය, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාාර්ය සත්‍ය විදිහට මේ හතර ආකාරයක්. එතකොට මේ හතර ආකාරයේ ඔබට දුක කියපු ගමන් ඔළුවට එනවා අපි ජීවිතේ දුක් විඳිනවා. ඒ විඳින දුක්ඛිත ස්වභාවයෙන් ගැලවෙන්න තමයි ඒ දුක නැති කරගන්න තමයි අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ කියලා. හැබැයි ඇත්තටම දුකට හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අවිද්‍යාව. ඒතර අවිද්‍යාව කියන දෘෂ්ටිය නිසයි දුක අපිට සමුදය වෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා අවිද්‍යාව නැති තැනක දුක සමුදය වෙන්නේ නැහැ. එහෙමනම් අවිද්‍යාවේම පුරුකක් තමයි දුක කියලා කියන්නේ. අවිද්‍යාවට සාපේක්ෂව දුක උපදිනවා. එහෙනම් මේ දුක කියන්නේ දෘෂ්ටියක්. දුක කියන්නේ ඇත්තක් කියලා අපි හිතන් ඉන්නේ. අපි දුක කියන එක ඇත්තක් කියලා හිතාගෙන තියෙන දුක නැති කරන්නට තමයි මොනවා හරි කරන්නේ. ඔබ හොඳට කල්පනා කරන්නකෝ. ඔබේ ජීවිතයේ එන පෙළීම, දුක, වේදනාව, සංතාපය අනේ ඇත්ත කියලා ඔබ දරාගෙන ඒ දුක නැති කරගන්න ජීවිතේ බොහෝ දේවල් කරමින් සිටිනවා. නමුත් භාග්‍යවතුන් වහන්සේ අපිට පෙන්වන්නේ දුක නැති කරන්න මොනවම හරි කරලා වැඩක් නැහැ. මේ දුක කියන දෘෂ්ටියට හේතුව අවිද්‍යාව නැමැති දෘෂ්ටිය. ඒ නිසා අවිද්‍යාව නැමැති දෘෂ්ටිය සිඳිච්ච දවසට දුක එන්න තිබුණු හේතුව දුරු වෙනවා. එතකොට දුක එන්න තිබුණු හේතුව දුරු වෙච්ච තැනක නැවත දුක ගැන කතා කරන්න යෙදෙන්නේ නැහැ. එතකොට මේ දුක්ඛ නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියලා කියන්නේ තිබුණු දුක නැති කරගත් එකට නෙවෙයි. මේ දුකට හේතුව මෝඩකම කියලා දැකලා මෝඩකම දුරු වෙච්ච තැනක දුක යෙදෙන්නේ නැහැ. එහෙනම් නිරෝධය කියලා කියන්නේ නැතිවීම කියලා භාවිතා කිරීම වැරදි. අපි මේ සමුදය නිරෝධය කියන වචන දෙක
ඇතිවීම නැතිවීම විදිහටයි අර්ථ දක්වගෙන තියෙන්නේ. නමුත් සමුදය ඇතිවීම නම් නිරෝධය කියන්නේ නැතිවීම නෙවෙයි ඇති නොවීම. ඇති නොවීම. හට ගැනීම නොහට ගැනීම. උදා වීම උදා නොවීම. එහෙනම් හොඳට මතක තියාගන්න දුක්ඛ නිරෝධාර්ය සත්‍ය කියන තැන තිබුණ දුක නැති කරලා ලබන වින්දනයක් නෙවෙයි. තිබුණ දුක නැති කරලා පත් වෙන තවත් ස්ථානයක් නෙවෙයි. මේ දුක්ඛ නිරෝධ ආර්ය සත්‍ය කියනකොට අපි මතක තියාගන්න ඕන දුක ආපුම නැති තැනක්. දුක කියන වචනේ කතා කරන්නම බැරි තැනක්. දුක්ඛ නිරෝධය කියනකොටම දුක සකස් වෙච්ච නැති ස්වභාවයක්. දුක උදා වෙච්ච නැති ස්වභාවයක්. දැන් අපි දුක නැති කරන්නට හදනවා නම් දුක අපිට උදා වුනේ අවිද්‍යාව නිසානේ. ඒතකොට අවිද්‍යාවෙන් උපන් දුක ඇත්ත කරගෙන අවිද්‍යාව ඇතුලේ ඉඳලා අපි දුක නැති කරන්න මොනා හරි කරන්න හදනවා. හැබැයි කවදාකවත් අපිට මේ වැඩෙන් නිරෝධ මාර්ගය ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. අපි මුලින්ම තේරුම් ගන්න ඕන මේ අපිට එදිනදා ජීවිතේන දුක, පෙළීම, වේදනාව, අසහනය මේ සියල්ලම තියෙන්නේ අවිද්‍යා සහගත දෘෂ්ටියට සාපේක්ෂව. අවිද්‍යාව ඉඳලා බලන කල ඒ අවිද්‍යාව පතිත කරගත්ත කල තමයි අපිට මේ සියලු පීඩා තියෙන්නේ. අපි ඒක තේරුම් නොගත්තොත් හැමදාම මේ දුක ජීවිතය ඇත්ත කරගෙන දුක නැති කරන්න මොනා හරි කරනවා. අපි සමහරට බණ අහන්නෙත් දුක නැති කරන්න. භාවනා කරන්නෙත් දුක නැති කරන්න. හැබැයි දුක ඇත්ත වෙනකන් අපිට අවිද්‍යාව යෙදිලා තියෙනවා. එහෙනම් අපිට මෙතනදී භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළේ දුක නැති කරන්නට නෙවෙයි අවිද්‍යාව දුරු කරන්න. මොකද දුක කියන්නේ ඇත්තක් නෙවෙයි අවිද්‍යා සහගත දෘෂ්ටියට සාපේක්ෂව ගොඩ නැගුණු තවත් දෘෂ්ටියක්. ඔන්න ඔතන අපි තේරුම් ගන්න ඕන. එහෙනම් මේ දුකත් සමුදයත් කියන එක යෙදෙන්නේ අවිද්‍යාව තුලමයි. දුකත් සමුදයත් කියන එක යෙදෙන්නේ අවිද්‍යාව තුලමයි. නිරෝධ මාර්ගය කියන එක අවිද්‍යා සහගත ලෝකෙට අයිති නෑ. නිරෝධ මාර්ගය කියන එක අපිට වචනකින් පනවන්න බෑ. නිරෝධ මාර්ගය කියන එකට විඳීමක් හැඟීමක් දෙන්න බෑ. දුක උදා වෙච්චම නැති තැනක්. දුක කියන එක කතා කරන්නම බැරි මට්ටමක්. නිරෝධය කියලා කියන්නේ. එහෙනම් ඔබ මෙහෙම හිතන්නකෝ. ඔබට හිතෙන්නේ නෑ නේද සමුදය කියලා කිව්වට පස්සේ දුක්ඛ සමුදය කියලා කිව්වට පස්සේ අපේ ඔළුවට එන්නේ රෙදෙන පෙළෙන එක විතරයි. හැබැයි අපි තේරුම් ගන්න ඕන දුක්ඛ සමුදය කියලා කිව්වට පස්සේ ඇහි ඉපදීමම දුක බව. දැන් මේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වන්නේ කොහේ හරි උපදිනවනම් ඉපදීම දුකයි සලායතන දුක බව පෙන්නනවා. එතකොට සලායතනම ලෝකයේ බව පෙන්නනවා ලෝකය දුක මත රඳා පවතින බව පෙන්නනවා. අපි මෙහෙම සරලව හිතමුකෝ. ඇහි ඉපදීම කියන්නේ ඇහැ දුකයි ඇහි ඉපදීම දුකේ සමුදයයි. එතකොට ඇහි නිරෝධය දුක්ඛ නිරෝධයයි ඇහැ නිරෝධ කරන පිළිවෙත දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාවයි. ඔන්න දැන් ප්‍රශ්නේ එනවා නිරෝධය කියන තැනට නැති කිරීම කියලා දාගත්ත අයට ප්‍රශ්නයක් එනවා මොකද්ද? ඇහැ නැති කරලාද නිවන් දකින්නේ? ඇයි අපි ඉන්නේ ඇහැ තියනවා කියන මට්ටමක ඇති තැනක ඉන්නේ. ඒ නිසා අපි හිතනවා අපි ඉන්නේ අවිද්‍යාව ඇතුළේනේ. අවිද්‍යාව ඇතුළට පේන්නේ දුකයි සමුදයයි. ඒ කිව්වේ ඇහැ පේනවා ඇහැ හටගත්ත දෙයක් විදිහට පේනවා තියෙන දෙයක් විදිහට පේනවා. ඇහැ කියලා කියන්නේ මේ අහවල් දවසේ හැදිච්ච එකක්. කන කියලා කියන්නේ අහවල් දවසේ හැදිච්ච එකක්. නාසය කියන්නේ අහවල් දවසේ හැදිච්ච එකක්. දිව ශරීරය කියන්නේ මෙන්න මෙහෙම තියෙන ධර්මයක් සකස් වෙලා තියෙන ධර්මයක්. ඒ නිසා ඔන්න ඇති බව තුල සමුදය තියෙනවා. සමුදේ ඉන්න කෙනෙකුට හිතෙනවා ඇහි නිරෝධය කියවට පස්සේ අඩේ මේ තියෙන ඇහැ නැති කරලාද නිවන් දකින්නේ? ඇහැ නැති කරන මාර්ගයද නිවන්
දකින මාර්ගය ඇත්තටම ගත්තොත් නැති කරනවා කියන අදහසට આવොත් අන්න ඒ වගේ ප්‍රශ්නයක් එනවා. එතකොට නිරෝධය කියලා කියන්නේ ඇහැ සකස් වෙලාම නැති තැනක් ගැන මේ කතා කරන්නේ. නිරෝධ මාර්ගය කියලා කියන්නේ ඇහැ සකස් නොවෙන්ට තියෙනවා නම් මාර්ගයක් ප්‍රතිපදාවක් අන්න එතනට යන මාර්ගයේ ප්‍රතිපදාව. එහෙනම් අපි බලමු මේක කියනකොට තව කෙනෙකුට ප්‍රශ්නයක් එනවා. එහෙනම් රහතන් වහන්සේලා රූප දැක්කේ නැද්ද? බුදුරජාණන් වහන්සේ රූපේ ලෝකෙ දැක්කේ නැද්ද? ආනන්ද රමණීයයි කියලා කිව්වේ කොහොමද? ආනන්දේ සාරිපුත්තේ කියලා කතා කරේ කොහොමද කියලා ඔන්න ඇතැම් අයට ප්‍රශ්නයක් එනවා. හැබැයි හොඳට මතක තියාගන්න ඒ ප්‍රශ්නේ අපිට එන්නේ අපි ඉන්න අවිද්‍යා සහගත දෘෂ්ටිය පතිත කරවලා තමයි අපි බුදුරජාණන් වහන්සේ ගැන ගලප ගන්නට හදන්නේ. රහතන් වහන්සේලා ගැන ගලප ගන්නට හදන්නේ අපි ළඟ තියෙන අවිද්‍යාව සක්කාය දිට්ඨිය එහෙම් පිටින්ම ඒකෝනේ පතිත කරලා අපි රහතන් වහන්සේලා ගැන කතා කරනවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනවා. නමුත් ධර්මානුකූලව බැලුවොත් අපිට අපි ගැනවත් කතා කරන්නට බැරි තැනක අපි ගැන කතා කරන හැම මොහොතකම අවිද්‍යාව යෙදිලා තියෙන බව නොදන්නකම නිසා තමන්ට සාපේක්ෂගත දෘෂ්ටියක ඉඳලා යෙදිච්ච අවිද්‍යාව තුලින් අපි රහතන් වහන්සේලා ගැන කතා කරනවා. නමුත් අපිට තමන් ගැන අවබෝධ කරගන්නට බැරිව සාපේක්ෂව රහතන් වහන්සේලා ගැන කතා කරනවා කියන එකම මෝඩකමක්. ඒ නිසා අපි මෙහෙම බලමු. මෙතනදී අපි මේ දුකත් සමුදයත් කියන එක මනාකොට අවබෝධ කරගන්න ඕන. සමුදය කියන එක. දැන් අපි කාටවත් හිතෙන්නේ ඇහැ දුකයි කියලා. රූපය දුකයි කියලා. ඇහි හට ගැනීම දුකේ හට ගැනීමයි කියලා. රූපේ හට ගැනීම දුකේ හට ගැනීමයි කියලා අපිට තේරෙන්නේ. අපි හිතන් ඉන්නේ ඇහැ තිබ්බට කමක් නැහැ, රූප තිබ්බට කමක් නැහැ. ඇහෙන් රූප දැකලා ඇලෙන්නේ නැතුව හිටියනම් ඇති. ඇහෙන් රූප දැකලා ගැටෙන්නේ නැතුව හිටියනම් ඇති. ඇහෙන් රූප දැකලා මුලා වෙන්නේ නැතුව හිටියනම් ඇති. එහෙම ඇති. හැබැයි මුලාවටපත් වෙනවා කියන එක සක්කාය දිට්ඨිය දුරු වෙනවයි කියන එක එතන යෙදෙන්නේ නැහැ. මොකද අපි නිතරම ඉන්නේ ඇතාන්තය. එතකොට ඇතාන්තය කියලා කියන්නේ සමුදේ පැත්තේ අපි ඉන්නේ. ඇහැ සමුදේ විච්ච තැනක ඉන්නේ. රූපේ සමුදේ විච්ච තැනක ඉන්නේ. අපිට නිතරම ඇහැ තියෙන ධර්මයක් වුණොත්, රූපේ තියෙන ධර්මයක් වුණොත් අපි ඉන්නේ දුක්ඛ ඇතුලේ. මොකද භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට අනුව ඇහි සකස් වීමම දුකේ සකස් වීම. කනේ සකස් වීමම දුකේ සකස් වීම. ඇයි එහෙම කියන්නේ? අපි මෙහෙම බලමු. දැන් ඔබ හොඳට කල්පනා කරලා බලන්න. අපි ගමු උපමාවට අන්ධයෙක්ව. අන්ධයෙක් උපමා කරගත්තට පස්සේ අපි අපේ පැත්තේ ඉඳලා අන්ධයාට අපේ දෘෂ්ටිය පතිත කරනවා. ඒ පතිත කරවලා අපි කියනවා අන්ධයාට ඇහැ තියෙනවා පොට්ට නිසා පේන්නේ කියලා. අපි කියනවා අන්ධයා දිහා බලලා අන්ධයාට ඇස් තියෙනවා නමුත් පොට්ට නිසා අන්ධයාට පේන්නේ නැහැ කියලා. ඒ අපේ පැත්තෙන් අපි කියන්නේ. නමුත් අපි අන්ධයාගේ පැත්තට ගිහින් බලමු. හැබැයි අන්ධයාගේ පැත්තට ගිහින් බැලුවොත් අන්ධ විච්ච ඇහැක් අන්ධයාට හම්බ වෙන්නේ නැහැ. අන්ධයාගේ ලෝකේ ඇහත් නැහැ, රූපත් නැහැ. හැබැයි අපිට හිතෙනවා අන්ධයාට ඇස් තියෙනවා, අන්ධයා ඉස්සරහා ලෝකයක් තියෙනවා. ඒ ලෝකේ පොට්ට නිසා අන්ධයාට පේන්නේ නැහැ. ඔය අපි මනිනමින්ම. නමුත් අපි අන්ධයාගේ පැත්තට ඇවිල්ලා බැලුවොත් අන්ධයාට රූප ලෝකයක් ඇත්තෙම නැහැ. අන්ධයා රූප ලෝකයක් ගැන අංශු මාත්‍රයක දැනීමක් සංඥාවක් අන්ධයාට ඉපදිලත් නැහැ, උපදින්නත් බෑ. ඇහැ පිළිබඳ සංඥාවක් අන්ධයාට ඉපදිලත් නැහැ, උපදින්නත් බෑ බලෙන්වත්.
ඔන්න එහෙනම් අපි තේරුම් ගන්න වෙනවා අන්ධයාගේ ලෝකේ ඇහත් නැහැ රූපත් නැහැ. හැබැයි අපි හිතන් ඉන්නවා අපේ දෘෂ්ටියත් එක්කලා ඇති බවට වැටිලා අන්ධයා ඉන්නවා, අන්ධයාට ඇහැ තියෙනවා, පොට්ට නිසා රූප පෙනෙන්නේ නැහැ කියලා. එහෙනම් අපි අන්ධයාගේ පැත්තෙන් බැලුවම අපිට තේරෙනවා අන්ධයාට ඇහැ ඉපදිලාම නැහැ. අන්ධයාට රූපය ඉපදිලාම නැහැ. අන්ධයාට කිසිම කලකවත් ඇහැ රූප කියන ලෝකයක් එක්ක ගනුදෙනුවක් සිද්ධ කරන්න බෑ කරලත් නැහැ. එතකොට අපිට මේ ප්‍රශ්නේ දැවන්ත විදිහටම එන්න බලපාන තව හේතුවක් තියෙනවා. ඒ තමයි අපිට තියෙන ඉගෙනගත්ත පුස් දේවල් ටිකක්. සම්මත ඉගෙන ගත්තා. සම්මතයට ඒව පුස් නෑ, බොහොම හර සම්පන්න දේවල්. මොනවාද ඉගෙන ගත්තේ? ලෝකය කියන්නේ ගෝලාකාර එකක්. ගෝලාකාර ලෝකයක ඉරහඳ තාරකා, ගස්ගල්, ඇලදොල, ගංගා, මහා සමුද්‍ර එක්ක අපි මේ ඉන්දියන් සාගරයේ මේ ආසියානු රටක ශ්‍රී ලංකාව කියන දීපේ අපි ඉපදුනා. අපි අහවල් දවසේ අපේ අම්මා තාත්තට දාව මෙන්න මේ විදිහට ලෝකෙ එළිය දැකපු මම අපිට මෙන්න මේ විදිහට ලෝකයේ ඇතුලේ ද්‍රව්‍ය වස්තු ගොඩක් තුල ඉපදිච්ච එක ඒකකයක් සත්ව පුජ්‍යලයක් විදිහට අපිට තියෙන ලොකු සංඥාවක්. අවුරුදු ගාණක් තිස්සේ පෝෂණය කරපු සංඥාවක් තියෙනවා. නමුත් අපිට තේරුනේ නැහැ ඒ මුළු සමස්ත ලෝකයක් ඒ ලෝකෙ ඉපදිච්ච මමත් කියන සිද්ධාන්තය අපිට හම්බෙලා තියෙන්නේ හිත ඇතුලේ කියලා. මං සරලව මෙහෙම කියන්නම්. ඔබේ සිතින් තමයි ඔබ දැනගත්තේ. වෙන ක්‍රමයක් නැහැනේ දැනගන්න. මේ ලෝකෙ පිළිබඳ අංශු මාත්‍රයක හරි දැන් ඔබ යමක් මෙනෙහි කරනවා නම් ඔබ දැනගන්නවා නම් දැනගත්තේ හිතින්. එනිසා බුදුරජාණන් වහන්සේ ඇතැම් ස්ථානවල දේශනා කරනවා මේ සිත කියන්නේ ලෝකයයි. සිතේ සකස් වීම ලෝකෙ සකස් වීමයි. ඒතර මේක සරල මට්ටමකින් කියා දෙන්න ඕන නිසායි මම කිව්වේ සිත කියන්නේ ලෝකෙ කියලා හිතන්න. සිත කියන්නේ ලෝකෙ කියලා හිතුවොත් ඔබට අභ්‍යවකාශ එතකොට මේ තියෙන ලෝකෙ පිළිබඳ සියලු දැනුම් පද්ධති මේ සියල්ල ඔබ ඉන්නේ සිත ඇතුලේ ලෝකේ තියෙන්නේත් ඔබ ඇතුලේ සිත ඇතුලේ කියලා හිතන්නකෝ. එහෙනම් හිතන්න සිත තමයි පොදු කුලකේ. ඒ සිත කියන පොදු කුලකේ යටතේ තමයි අනුකුලක දෙකක් විදිහට ඔබත් ලෝකයක් ඔබට හම්බ වෙන්නේ. සරලව මෙහෙම හිතන්න. එහෙනම් සිත නැමැති බෝලය ඇතුලේ ඔබට ලෝක ගෝලයක් හම්බුනේ ඒක ඇතුලේ. ඊට පස්සේ ඉරහඳ තාරකා ගස්ගල් ටිකත් ඔබට මුණ ගැහුනේ ඒක ඇතුලේ. ඔබට මුණ ගැහිලා තියෙන්නේත් ඒක ඇතුලේ. සිත ඉපදුනේ නැත්තම් අර අභ්‍යන්තර ලෝකයක් බාහිර ලෝකයක් කියන දෙකම මුණ ගැහෙන්නේ නැහැ. ඔබට මේ වෙලාවේ සිතේ සකස් වීම නැති වුණොත් අර අභ්‍යන්තර ලෝකේ සහ බාහිර ලෝකේ කියන බෙදා ගැනීම වෙන් කිරීම හිතෙන් කරන්නේ නැහැ. ඔබ හොඳට කල්පනා කරන්නකෝ. මේ වෙන් කිරීම සිතින් කරන්නේ. එහෙම නැතුව වෙන කොතනින්ද කරන්නේ? ඔබට දැන් මේ වෙලාවේ මේ බණ කියන ස්වාමින් වහන්සේ කියලා සිහිපත් කරනවා. හැබැයි සිහිපත් කරේ Tamanගේ සිත මූලික කරලා. මෙනෙහි කරා. එහෙනම් සිත කියන ලෝකයේ ඇතුලේ වාඩි වෙලා ඉන්න ඔබත් ඉන්නවා. බණ කියන හාමුදුරුවොත් ඉන්නවා. එහෙනම් මේ දෙපැත්තම ඔබ හඳුනාගත්තේ සිත කියන ලෝකයේ ඇතුලේ. හැබැයි ඔබට හිතෙන්නේ මොකද්ද? ලෝකයේ තුල හිටගෙන ඉන්න ස්වාමින් වහන්සේයි මායි කියලා. හැබැයි ලෝකයක් හම්බුනේ ඒ බණ කියන ස්වාමින් වහන්සේ හම්බුනේ වාඩි වෙලා ඉන්න ඔබ හම්බුනේත් ඔබට සිත නැමැති ලෝකයේ ඇතුලේ. සිත ඇතුලේ. එහෙනම් ඔන්න හොඳට කල්පනා කරන්න මේ දෙපැත්ත වර්ගීකරණය කළ හිතින්. සිතේ සකස් වීම නැත්තම් අපිට ලෝකේ අඳුන ගන්න බෑ. මේ අහවල් දේ කියලා නිතරම අපිට මෙනෙහි කර දෙන්නේ සිතෙන්. නමුත් ඒ සිත තියෙන තැන අපිට පේන්නේ නැහැ. අපිට හිතෙනවා ඒ හිත ගොඩ නැගුණට පස්සේ හිත ඇතුලේ පෙන්නන මේ වෙන් කිරීම, මේ බෙදීම
හාමුදුරුවෝ බණ කියන එක එළියේ අහන් ඉන්න මම මෙතන වාඩි වෙලා ඉන්නවා කියන දෙපැත්ත අපිට වෙන් කරනවනේ නිතරම. ඊට පස්සේ ලෝකේ ගස්ගල් ඇලදොල ගංගා මහා සමුද්‍ර අත්විඳින මාව වෙන් කරලා පෙන්නනවානේ. එතකොට මම ලෝකේ සැරිසරන කෙනෙක් විදිහට අපිට පෙන්නනවානේ. නමුත් ඔබ හොඳට මතක තියාගත යුතු කාරණාවක් තියෙනවා. ඔය වර්ග කිරීම නිතරම ඔබට කළා දෙන්නේ දෙපැත්තක් විදිහට හදලා දෙන්නේ සිතින්. සිතේ කාර්යය තමයි මේ දෙපැත්ත සකස් කරලා දෙපැත්තක් ගොඩ නගලා ඔබට පෙන්වන එක. එතකොට කාටද මේ ඔබ කියලා කිව්වේ? එතකොට ඒ සකස් වෙච්ච සිතමයි Taman කරගෙන තියෙන්නේ. එතකොට මේ Taman කරගත්ත දෘෂ්ටියක් තියෙනවා කිඳා බහැලා. එතකොට අපි හිතන්නේ සකස් වෙච්ච හිත Tamanගේ. එතකොට Taman තමයි ලෝකේ දකින්නේ කියන වර්ගීකරණයට අපි අහු වෙලා තියෙන්නේ. එතකොට අපි හිතනවා ලෝකේ දකින්න කෙනෙක් ඉන්නවා, ඒ කෙනා තමයි ලෝකේ බලබලා යන්නේ කියන තැනට අර සකස් වෙච්ච හිත අපි අරගෙන තියෙනවා. එතකොට අපිට අර බණ පදේ අමතක වෙලා මේක මම විසින් කළේ නැති, තව කෙනෙක් විසින්ද කරපු නැති, ඉබේද සිද්ධ වෙච්ච නැති හේතු ප්‍රත්‍යයෙන් සකස් වෙන ධර්මයක් කියන එක අපිට අමතක වෙලා තියෙනවා. එතකොට ඒ අමතක කරගෙන ස්වාමින් වහන්සේ කෙනෙක්ගෙන් බණ අහන මාව නිවන් දක්වන්නට හිතාගෙන අර හිත ඇතුලේ සිද්ධ වෙච්ච වර්ගීකරණය ඇත්ත කරගෙන නම් දැන් මේ බණ අහන්නේ. අපිට බණ තේරෙන්නේ නැතිව යනවා. ධර්මයේ තේරෙන්නේ නැතිව යනවා. ඇයි? අර සිතෙන් ගොඩ නගපු මායාකාරී දෙපැත්ත හැම් පිටින් ගිලගෙනයි අපි මේ ධර්මයේ ශ්‍රවණය කරන්නේ. නමුත් ඔබ හොඳට මතක තියාගන්න මේ වෙලාවේ මේ උපදින හිත, දැන් හිතමුකෝ ඔබ ලෝකේ අත්දැකීම් ගත්තනේ බොහෝමයක්. ඔබ ලෝකේ බොහෝ අත්දැකීම් අරගෙන ඇවිල්ලා ඒ ලෝකේ ගත්ත අත්දැකීම් ඇතුලේ ඔබට තියෙනවා අතීතයක්. මං අතීතේ මෙන්න මේ දේවල් මේ විදිහට කළාය. ඔබට තියෙනවා අනාගතයක්. මං අනාගතයට මෙන්න මේ ටික කරගන්නවාය. ඔබට තියෙනවා වර්තමානයක්. මං වර්තමානයේ මෙන්න මේ ටික දැන් කරමින් පවතිනවාය. නමුත් ඔබ හොඳට කල්පනා කරන්න, ඔය අතීතේ කරපු සියල්ලම කළේ මේ දැන් වර්තමානයේ විඳිනවා වගේ මොහොතක. වර්තමානයේ වෙලා තමයි ඔබ අතීතේ සියල්ල සිද්ධ කරගත්තේ. එතකොට දැන් හිතලා බැලුවොත් ඒ අතීතයේ භුක්ති විඳපු දේ ඔබ දැන් කියනවා අතීතයට ගියා කියලා මතකෙන් මෙනෙහි කරනවා. නමුත් ඒ අතීතයට ගිය තැන ඔබට ගේන්න කිව්වොත් නැවත අරගෙන එන්න කිව්වොත් ඔබේ අවුරුදු 5 වයස අතීතයට ගියානේ, කො එහෙනම් ගේන්නේ ඒක අතීතෙන් වර්තමානයට කියලා කිව්ව කාටවත් කරන්න බෑ. දැන් ඔන්න මම ඔබට කියන මීට විනාඩියකට කලින් ඔබ මේ වර්තමාන ගත කරපු මොහොතකෝ ඔබ කියයි ඒක අතීතයට ගියා. ඒක විනාඩියකින් පහුවෙලා ගියා. ඒක නිට්ටියව තිබුණු ස්ථිරව ඇත්තටම අත්විඳපු වර්තමානයක් නම් ගිය තැනක ඒක තියෙන්න එපයි නැවතිලා. දැන් අතීතයට ගියා කියලා කියනවා. වචනෙට කියනවා හැමෝම කියනවා අතීතය කියලා. මෙනෙහි කර කියනවා අතීතය කියලා. හැබැයි අතීතයට ගියා නම් ගිය එක පෙන්වන්නට බෑ කාටවත්. ඒ මොහොත නැවත අපිට අදලා ගන්න බෑ. දැන් අපිට වෙලා තියෙන වෙන මොකුත් නෙවෙයි. අපි නිතරම සංසන්දනයක යෙදෙනවා සාපේක්ෂ වශයෙන් මේ ලෝකෙ ගැන. මේ දැන් ලබන අත්දැකීම ඔබ හිතනවා මේ දැන් ලබන අත්දැකීම පිළිබඳව නෙවෙයි ඔබට සිහිය තියෙන්නේ. දැන් මේ වටාපත කියන සංඥාවට આવතින් ඔබ හිතනවා මේ හාමුදුරුව මුලිමුත් අල්ලගෙන හිටපු වටාපත. තවමත් ඒ හාමුදුරුව ළඟ වටාපත තියෙනවා, අපිට පෙන්වන්න පුළුවන්. අන්න වටාපත තියෙනවා. ඕක තමයි අපි ලෝක සංඥාවෙන් වටාපත පිළිබඳව ගත්ත දැනුම. නමුත් ඔබට මම මෙහෙම කියනවා. ඔබ වටාපත පෙන්නනවා කියලා පෙන්වන්නේ වර්තමාන මොහොතක අත්දැකීමක් දැන්.
කලිමුත් තිබුණා කියලා ඔබ කොච්චර කිව්වත් ඔබට කලින් තිබ්බ එක පෙන්වන්න බෑ. දැන් ගොඩ නැගිච්ච හිතින්මයි ඔබ ඒක පෙන්වන්න හදන්නේ. එතකොට දැන් ගොඩ නැගිච්ච හිත නැත්තම් ඔබට වටාපතයි ඔබයි කියන දෙපැත්ත මුණ ගැහෙන්නෙත් නෑ. දැන් මේ සිත සකස් වුණේ නැත්තම් වටාපත දකින්න මම හෝ වටාපත කියන දෙපැත්ත ගැන කතා කරන්න බැරිව යනවා. එහෙනම් හොඳට මතක තියාගන්න. මේ දැන් ජීවත් වෙන මොහොත නැවත කවදාකවත් අල්ලන්න බෑ. ඒ අල්ලන්න බැරි වෙන්න හේතුව ඇත්තටම මේකේ තියෙන අනිත්‍ය භාවය. මොකද්ද මේ අනිත්‍ය භාවය කියලා කියන්නේ? අපි අනිත්‍ය කිව්වම හිතාගෙන ඉන්නේ තිබිච්ච දෙයක් නැති වෙනවා, වෙනසෙනවා, කුඩු වෙනවා, බිඳෙනවා කියන මට්ටමකින් තමයි අපි අනිත්‍ය ගලපගෙන තියෙන්නේ. අස්තිර බව ගලපගෙන තියෙන්නේ. නමුත් ඔබ හොඳට මතක තියාගන්න. ලෝකයේ ඔබ අර සාපේක්ෂ කර මනපු මිම්ම පොඩ්ඩක් පැත්තක තියන්න. දැන් ඔබ හිතන්න. අපි ජලයේ ඉරක් අඳිනවා. වතුරේ ඉරක් ඇඳගෙන යනවා. හැබැයි අඳින වෙලාවට අපිට ඉර ඇඳෙනවා පේනවා. අඳින වෙලාවේ අපිට ඉර අඳිනවා පේනවා. අපි හිතනවා ඉර ඇඳුණා කියලා. හැබැයි අපි හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත් අපිට තේරෙනවා ඉර ඇඳුණා වගේ පෙනුනට ඉර ඇඳිලා නැහැ. ඉරක් ඇඳෙනවා වගේ පේනවා. නමුත් ඉරක් ඇඳිලා නැති බව අපිට හොඳට පේනවා. තේරෙනවා හොඳට නිරීක්ෂණය කරලා බැලුවොත්. අන්තිමට ඉර ඇඳගෙන ගිහිල්ලා බැලුවොත් ඉර ඇඳපු තැනක් නැතිව යනවා. දැන් ඔබට ජීවිතේ මේ වෙලාවේ මම ඇතුළු සමස්ත ලෝකේ ජීවත් වෙන බව අපිට පේනවා ඒ ගොඩනැගෙන හිතත් එක්කලා. අන්තිමට ගිහිල්ලා බැලුවොත් ඔබට අර ඉර ඇඳා කියලා මතකයේ වගේ මතකයක් තියෙනවා. ඒ ඉර ඇඳපු තැනට නැවත යන්න බෑ කවදාකවත්. අර අහවල් තැන ඇඳුනා කියලා කියන්න පුළුවන්. අපි අහවල් තැන මෙන්න මේ විදිහට ජීවත් වුණා. අපි මේ අහවල් ආකාර දේවල් සිද්ධ කරා කියලා කියන්න පුළුවන්. නමුත් නැවත එතනට රිවර්ස් කරන්න බෑ. එතන නිට්ටියව ස්ථිර වේදේ පිහිටලා නැහැ. ඔන්න අපි දැන් කල්පනා කරගන්න ඕන ඔබට දැන් ජීවිතේ එකතු කරගත්ත දැනුම් පද්ධතියක් මතනේ ඔබ සාපේක්ෂ කරන්නේ සියල්ල. ඒ දැනුමට සාපේක්ෂව නෙවෙයි අපි ධර්මය දකින්න ඕන. දැනුම පොඩ්ඩක් මකලා දාන්න. ඔබ හිතන්න දැන් ඔබට තිබුණ දැනුම දැන් මැකෙනවා. කිසිම දැනුමක් නැහැ. ලෝකයේ පිළිබඳ ඉගෙනගත්ත බොරු බේගල් ටික ඔක්කොම දැන් ඩිලීට් වෙනවා. මේ දැන් කිසිම මතකයක් නැහැ. දැන් ඔබට තියෙන්නේ අත්දැකීම. ඒ අත්දැකීමට අපි නම් කරනවා පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම. අපි නම් කරනවා. නමුත් ඒ සියල්ල මැකුණට පස්සේ අපිට පෙනීම, ඇහිීම, දැනීම, දැනගැනීම කියන නම් කිරීම කරන්නටවත් වචන නැතිව යනවා. හැඟීම් නැතිව යනවා. නමුත් අපිට කියන්න වෙනවා අත්දැකීමක් ලැබෙනවා කියලා. ඒකට හේතුව අත්දැකීමක් ලැබෙනවා කියලා කියන්න හේතුව මතකෙ මැකුණත් දැන් මේ තිබුණු මතක සියල්ල මකලා ගියත් පෙනීමේ අත්දැකීම ලබනවා. ඒක අපිට නැති කරන්න බෑ. ඇහිීමේ අත්දැකීම ලබනවා. වචනේ විතරයි දන්නේ නැත්තේ. අත්දැකීම හැඟීම එනවා. නමුත් ඔබ හිතලා බලන්න මොහොතක් කියලා ඔබට හම්බ වෙනවනේ දැන්. ඔබ ඉන්න සංඥාවේ ඉඳලා අතීතයට ගෙවෙනවා කියලා එකක් ඔබට හම්බ වෙනවානේ. ඒ ගෙවෙනවා කියලා හම්බෙන්නේ ඔබට වර්තමානයේ තිබ්බ මතකයට සාපේක්ෂවනේ. දැන් ඔබ හිතුනොත් මේ වෙලාවේ මේ ලබන අත්දැකීමත් එක්ක මතකයේ මැකෙනවා කියලා හිතන්නකෝ. දැන් මේ පහළ වෙච්ච හිතත් එක්කලා එතනම ඒ මතකයේ මැකිලා යනවා කියලා හිතන්න. එතකොට අපි හිතමු වතුරේ ඉර ඇඳගෙන යනකොට ඉර මැකිලා යනවා වගේ ඔබ කල්පනා කරන්න දැන් අත්දැකීම ලබන තැන ඔබේ ඒ අත්දැකීම ලැබපු මතකයේ මෙනෙහි කරන්නට බැරිව යනවා කියලා හිතන්නකෝ. ඒ සිත් පරම්පරාව මෙනෙහි කරගන්න බැරිව යනවා කියලා හිතන්න. ඒ මතකයේ හැම ගිලෙනවා කියලා හිතන්න, මැකෙනවා කියලා හිතන්න. එහෙම වුණොත් ඔබට අතීතයක් කවදාකවත් හම්බ වෙන්නේ නැහැ.
අතීතේ මං ජීවත් වුණා මෙහෙම අරහෙම කියන කිසිම මතකයක් ඔබට නැතිව යනවා. එතකොට ඔබට වර්තමානයේ කියලා එකක්වත් අල්ලන්න ග්‍රහණය කරන්න බැරි වෙනවයි. වර්තමානයේ අල්ලන්නත් කලින් සමුදයත් එක්ක මොකක් වෙලා ඉවරද? හට ගැනීම තුලම ඔබට නොහට ගැනීමක් සිද්ධ වෙනවයි. හට ගන්නවත් එක්ක මේ මතක ඉවරයි. මම මේ කියන්නේ උපමාවක්. එතකොට මෙහෙම අපි හිතාලා බැලුවොතින් අපිට තේරෙනවා අපිට මේ තියෙන මතකයක් එක්කලා අපිට මේ ආවර්ජනය කරගන්න පුළුවන් මතකයක් එක්කලා තමයි ඔබ මේ අතීත ලෝකයක් සංසන්දනය කරන්න හදන්නේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් මතකයේ කොහෙද තිබුණේ? හැබැයි මතකයේ කොහෙද තිබුණේ කියලා හිතන්න එපා. ඒකට හේතුව මේ දැන් පහළ වෙච්ච හිතත් එක්ක තමයි ඔබට මතකයේ සකස් වුනේ. මේ දැන් හිත පහළ වුණේ නැත්තම් ඔබට එහෙම සාපේක්ෂක වශයෙන් මෙනෙහි කරන්නත් බෑ. ඒ නිසා ඔබට මේක තිබුණු දෙයක් කියන්න බෑකට හේතුව මේ වෙලාවේ පහළ වෙච්ච හිතක්. ඒ පහළ වෙච්ච හිතට සාපේක්ෂව තමයි ඔබ ලෝකයේ දෘෂ්ටිගතය දකින්නේ. මෙහෙම එකක් අරහෙම එකක් කියලා ඔබ දකින්නේ. එහෙනම් ඒ හිත අතීතෙන් ආවේ නැහැ. හිත සකස් වුණේ දැන්. ඒ හිත අනාගතයට යන්නේත් නැහැ. ඒ හිත අහවල් තැන ඉඳලා වතන තිබිලා මතකයේ කියන නම අපි පාවිච්චි කරාට මතකයක් කියලා අපි ඒකට දාලා තිබුණාට නමක් දැනගන්න. හැබැයි ඒක මතකයක් කියන හිතත් මේ දැන් පහළ වෙන්නේ. මේක දැන් පහළ වෙන්නේ. ඒතකොට ඒ දැන් පහළ වෙන හිත බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වන්නේ මම හදන එකක් නෙවෙයි. මේක ඉබේ සකස් වෙන එකක් නෙවෙයි. මේක අන් කවරෙක්වත් සකස් කරලා දෙන එකක් නෙවෙයි. මෙන්න මේ සකස් වෙන හිතේ පිළිබඳව අපි ගවේෂණය කරන්න ඕන. දැන් අපි හිතමු මේ වෙලාවේ පෙනීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. ඒ පෙනීමේ ක්‍රියාවලියට අපි ළඟ තියෙන අවිද්‍යා සහගත දෘෂ්ටිය පතිත කරවලා තමයි අපි නිතරම දකින්නේ කෙනෙක් ඉඳගෙන ලෝකෙ දකින්නවා කියලා. අපි උපමා කරමු පේනවා කියන සිද්ධිය දන්නේ නැහැ පේනවා කියලා. ඇත්තම කතාව පේනවා කියන සිද්ධිය දන්නේ නැහැ පේනවා කියලා. පේනවා කියලා නිතරම ආවර්ජනය කරන්නේ සිතින්. එතකොට ඒ සිතම තමයි තමන් වෙලා තියෙන්නේ. ඒ නිසා පේනවායි කියන සිද්ධියට අපි තවරලා තියෙනවා මට පේනවා කියලා. එතකොට මට පේනවා කියන සිද්ධියේ ඉඳලා මම බලනවා මට කුමක්ද පේන්නේ කියලා. අන්න එතකොට ආවර්ජනය කරගන්නවා අපි අහවල් දේ මට පේනවා අය. අහවල් දේ මම බලනවා අය. අහවල් දේ මම දකින්නවා අය කියන ආවර්ජනය අපි සිතින් කරගන්නවා. දැන් අර මං කිව්වනේ සිත කියන්නේ පොදු මේක ඇතුළේනේ තමන් ඉන්නේ ලෝකේ තියෙන්නේ. එතකොට ඒ සිතින් ඔබට දෙපැත්ත ලස්සනට මෙනෙහි කරවලා ඔබ ඒක ඇතුළට ජීවත් කරවලා විද්‍යාමාන කරවලා පෙන්වන පුජ්‍යල භාවය. ඒ පුජ්‍යල භාවයත් එක්ක තමයි ඔබේ පැවැත්ම පවත්වලා තියෙන්නේ. එහෙම නැතුව දැන් සකස් වෙච්ච පෙනීම දන්නේ පෙනුණා කියලා. පෙනීමට පෙනීම හම්බෙන්නේ නැහැ ඇත්තටම. පෙනීමට පෙනීම හම්බුනේ නැතිනම් කවදාකවත් පෙනීමට ඇහැ රූපෙ මුණ ගැහෙන්නෙත් නැහැ. පෙනීමට ඇහැ රූපෙ මුණ ගැහෙන්නෙත් නැහැ. ඇත්තම කතාව බැලුවොත් පෙනීම තමන් කරගෙන ඒ තමන් කරගත්ත කෙනා තමයි ඇහැ ගැන රූපේ ගැන අපිට සංඥාව දෙන්නේ. කොටින්ම කිව්වොත් සිත නැමැති මේ දැන් ගොඩ නැගෙන සිතින්ම තමයි ඔබ ඇහැ පනවන්නෙත් රූපේ පනවන්නෙත් ඒ කියන්නේ තමන්ව පනවන්නෙත් ලෝකේ පනවන්නෙත්. එතකොට පෙනීම තුල තියෙන පුජ්‍යල භාවය සක්කාය දිට්ඨිය තමයි ඔබට ලෝකෙ මුණ ගස්වන්නේ. ඒකට අපි කියන සමුදය පැත්ත. අපි ඉන්නේ නිතරම සමුදය ඇතුලේ. අපි ඉන්නේ සමුදය ඇතුලේ. ඒක හරියට මිරිඟුවේ වතුර පේනවා වගේ. අපිට මේ වෙලාවේ මිරිඟුවේ වතුර පේනවා. පේන එක නවත්තන්න බෑ. ඒ වගේම තමයි අපිට මේ දකින්නවා කියන එක නතර කරන්න බෑ.
මිරිඟුවේ වතුර පෙනුනට ඒක මිරිඟුවක් කියලා අඳුනගත්ත කෙනා දන්නවා මේකේ වතුර නැහැ පෙනුනට. මේක පේනවා විතරයි වතුර නැහැ. ඒ වගේම මේක පෙනුනට මේක තියෙන තැනක් ඇත්තෙත් නැහැ. මේ අසවල් තැන තියෙන්නේ කියලා අපිට වතුර නැති මිරිඟුවක් තියෙන තැනක් පෙන්වන්නටත් බෑ කියලා එයා දන්නවා. වතුර නැහැ විතරක් නෙවෙයි වතුර තියෙන මිරිඟුවක් කොහෙවත් වතුර නැති මිරිඟුවක් කොහෙවත් තියෙනවත් නෙවෙයි කියන නුවණ යාට එදිලා තියෙනවා. ඒ නිසා කොපමණ මිරිඟුව පෙනුනත් මිරිඟුව කොතනකවත් නැති බව යාට ප්‍රත්‍යක්ෂයි. කොපමණ මිරිඟුවේ වතුර පෙනුනත් වතුර නැති බවත් යාට ප්‍රත්‍යක්ෂයි. මිරිඟුව කියන එක කොතනකවත් තියෙන දෙයක් නෙවෙයි යෙදිච්ච දෙයක් නෙවෙයි කියන එකත් යාට ප්‍රත්‍යක්ෂයි. ඒක හොයාගෙන යන්න බැරි දෙයක් බව එයා දන්නවා. නමුත් ඒක මිරිඟුවක් කියලා නොදන්නා කෙනා හිතන්නේම මේ පේන්නේ අර තියෙන්නේ අර අපූර්වට වතුර මෙච්චර පේද්දි කොහොමද වතුර නෑ කියන්නේ. ඉතින් ඒ නිසා එයා දන්නවා මේ සකස් වීම ඇතුලේ තියෙන සකස් නොවුණු ස්වභාවය ගැන යාට අවබෝධයි. මේ උදා වෙලා තියෙන මිරිඟුව දිහා බලපෑට ඒක උදා වෙච්ච නැති ධර්මයක් බව යාට තේරෙන්න පටන් ගන්නවා. එයා දන්න මේක උදා වුණා වගේ පෙන්නුවට මේක යම් තැනක උදා වෙලා නෙවෙයි. මේක උදා වුණා වගේ පෙන්නන එකක් විතරයි. උදා වෙලා නැහැ. මේක වතුර සකස් වෙලා වගේ පෙන්නන එකක් විතරයි. වතුර සකස් වෙලා නැහැ කොතනවත්. වතුර නැහැ කියන එක එයාට ප්‍රත්‍යක්ෂයි. අන්න ඒ වගේ. දැන් අපිට වෙලා තියෙන්නේ මේ සකස් වීමම Taman වෙලා තියෙනවා. මේ සකස් වීමම අපිට ඇත්ත වෙලා තියෙනවා. ඇයි? ඒ සකස් වීමම අපිට මේ පේනවා කියන සිද්ධියම Taman වෙලා අවිද්‍යාසහගත දෘෂ්ටියක පැතිරිලා. ඒ නිසා Taman ලෝකේ ජීවත් වෙනවා කියන සංඥාව තියෙනවා. දැන් Tamanට කෙස්ලොම් නියද සම්මස්නහර වලින් හැදිච්ච තමා මුණ ගැහෙනවා. හැබැයි අත්තටම බැලුවොත් කණ්ණාඩි ළඟට අපි යනවා කියලා හිතන්න. ගිහිල්ලා තමන්ව බලනවා. කවදාකවත් කෙස් කිව්වේ නෑ මේ මම අහවලා කියලා. කෙස් බව දන්නේ නෑ. ලොම් බව දන්නේ නෑ. නිය බව දන්නේ නෑ. දත් බව දන්නේ නෑ. ඒක පෙනීමක්. එතකොට මේ පෙනීම කෙස් බව අපේ හිතින් ආවර්ජනය කරනවා. පෙනීම ලොම් ටික බව ආවර්ජනය කරනවා. පෙනීම අසවල් පුජ්‍යලය බවට පත් කරනවා. ඒ පත් කරවලා මොකද්ද කරන්නේ? මේ Taman නැමැති පුජ්‍යලයව මේ පැත්තෙන් බිහි කරවනවා. Taman ලෝකේ ජීවත් වෙන බවට සංඥාව දෙනවා. ඒ දීලි ඉවරලා කියනවා උඹ මේ ලෝකේ ජීවත් වෙන අහවල් කෙනා. දැන් අපි මොකද්ද කරන්නේ? ඒ දීපු වැරදි සංඥාව ඇතුළට දාගන්නවා. දැන් හිතන්නකෝ අපිට තේරෙන්නේ අපි ළඟ තියෙන ලෙඩක් කියලා ඒක. ඒ තරමට අපිට ඒක කාවැදිලා. අර සක්කාය නැමැති දෘෂ්ටි එහෙම නැත්නම් අවිද්‍යාසහගත දෘෂ්ටි අපිට පොවලා තියෙන ගිල්වලා. කොටින්ම කිව්වොත් අපිට යම් කිසි විදිහක මෝහනයක් කරලා සබ්බේ පොතුජ්ජනික උම්මත්තකා. අපි මේ මෝහණය ගිලගෙන අපි හිතනවා මේ සිතින් ආවර්ජනය කරලා තියෙන දෘෂ්ටිය ඇත්තමයි. උඹ ඉන්නේ මේ ලෝකෙමයි. මේ අහවලා මම මෙන්න මේ සංඥාව ඇතුළේ ඉඳලා අපි මොකද්ද කරන්නේ? ඒ සංඥාවේ වැරදි ස්වභාවය ඒකට කියන අපි අයෝනිසෝ මනසිකාරය. ඒ අයෝනිසෝ මනසිකාරය ඇතුළේ ඉඳලා අපි බලන තාක්කල් අපිට පේන්නේ සමුදය විතරයි. අපිට පේන්නේ තියෙන බව. අපිට පේන්නේ ඇතිවිච්ච දෙයක් පවතින බව. ඒකට අපි කියනවා දුක සමුදය කියලා. අපි ඒක ඇතුළේ ඉන්නේ. හැබැයි ප්‍රඥාවන්තයා දකිනවා මේක තියනවා වගේ උඹට පෙන්නුවට මේක ඇත්තටම කොහෙවත් ඉඳලා ආපු දෙයක් නෙවෙයි. කොහෙවත් තිබිලා ආපු දෙයක් නෙවෙයි. කොහෙටවත් යන එකක් නෙවෙයි. මේ වර්තමාන අත්දැකීම ඇත්තටම අතීතයට යනවා කියලා වචන විවහාරයට අපි කිව්වට ඒ අතීතයේ ගිය තැනක් අපිට නැවත අල්ලන්න බැරි. පෙනීම හා සමගම
ඒ පෙනුණා කියන ධර්මතාවය අපිට කවදාකවත් නැවත අල්ලන්න බෑ හරියට මිරිඟුවේ වතුර වගේ. අපි මොකද්ද කරන්නේ? ඒ සියල්ල එකට එකතු කරලා අතීතයක් විදියට හදාගෙන කාලාන්තරයක් හදාගෙන කාලාන්තරයක ඉඳලා ජීවත් වෙච්ච මම කියන අර අවිද්‍යාසහගත දෘෂ්ටියේ මෙනෙහි කිරීමට අහු වෙලා ඒ මෝහන චක්‍රය ඇතුලේ අතරමං වෙලා. නමුත් පච්චුප්පන්නංච යේ ධම්මං තත්ත තත්ත විපස්සති. අපි මේ පච්චුප්පන්නේ විදර්ශනා කරාම අපිට තේරෙනවා මෙතන අනාත්ම විච්ච ක්‍රියාවලිය අපිට ආත්ම වෙලා. ක්‍රියාවලියට ක්‍රියාවලිය හම්බෙලා නැති තැනක අපි මොකද්ද කරලා තියෙන්නේ? ඒ ක්‍රියාවලිය ඇතුළට මමත්වයේ නැමැති අවිද්‍යාසහගත දෘෂ්ටිය ඔබාගෙන අපිට ඇහැ රූපේ කන සද්ද නාසය ගන්ධය කියන දෙපැත්ත අපි බිහි කරගෙන. එහෙම නැතුව කවදාකවත් පෙනීම බව දන්නේ නැත්තම්, පෙනීම කෙනෙක්ුන් නැත්තම්, පෙනීමට පුජ්‍යල භාවයේ යෙදුන් නැත්තම් ඒ පෙනීමට ඇහැ රූපේ කියන දෙපැත්තක් හොයන්ට උවමනාවක් නැයි තමන්ට තමන් හම්බෙලා නැහැ. තමන්ට තමන් හම්බුනොත් තමයි දකින තමනුත් දකින ලෝකෙත් කියන දෙපැත්ත ගැන මෙනෙහි කිරීම සිද්ධ කරන්නේ. ඒකට අපි කියනවා මඤ්ඤති කියලා. මඤ්ඤනා කරගන්නවා. හිතා ගන්නවා. කොහොමද හිතාගන්නේ? පේනවත් එක්කම හිතා ගන්නවා මට පෙනුනේ මේ ඉන්නේ මං අර තියෙන ලෝකේ. ඔන්න ඕකට අපි නිතරම අහු වෙනවා. ඒ දෘෂ්ටිය ඇතුළට අහු වෙනවා මිසක් අපිට පෙනෙන්නේ නැහැ මේ සකස් වීමම මෙන්න මෙවැනි මායාකාරී සිද්ධියක්. මේ ගොඩ නැගීමම මිරිඟුවේ වතුර වගේ සිද්ධියක්. අපිට මෙන්න මේක තේරුම් ගන්නට බැරි වෙනවා. ඒක තේරිච්ච දවසට අපිට ඇහි සකස් වීම හම්බෙන්නේ නැහැ. රූපයේ සකස් වීම හම්බෙන්නේ නැහැ. චක්කු විඥානයේ සකස් වීම හම්බෙන්නේ නැහැ. එදාට අපිට තේරෙන්න ගන්නවා ඇහැ නිරෝධ ධර්මයක්. රූපය නිරෝධ ධර්මයක්. චක්කු විඥානයේ නිරෝධ ධර්මයක්. නමුත් අපිට අද ඇහැ සමුදය ධර්මයක් වෙලා. ලෝකයේ සමුදය ධර්මයක් වෙලා. එතකොට ඇහැ රූප සමුදය ධර්ම වුණාම චක්කු විඥාන සමුදය ධර්ම විදියට අපිට හම්බුණාට පස්සේ ඇහැ කියන්නේ දුක වෙනවා. ලෝකේ කියන්නේ දුක වෙනවා. එතකොට අපිට අද තියෙනවා දුක සමුදය කරන ඇහැකුයි දුක සමුදය කරන රූපෙකුයි. ඒත් එක්ක අපිට පුළුවන් ඇලෙන්න. ඒත් එක්ක අපිට පුළුවන් ගැටෙන්න. ඒත් එක්ක අපිට පුළුවන් මැදිහත් වෙලා මෝහය පවත්වන්නට. මෙන්න මේ තුනත් එක්ක සම්බන්ධතාවයේ පවත්වගෙන සසර නැමැති අවිද්‍යාවට වැටෙනවා. නමුත් විදර්ශනා නුවණින් බලන කල අපිට පේන්න පටන් ගන්නවා මේ සකස් වීමම බොරුවක්. මේ සකස් වෙච්ච සකස් වීම පෙන්වුවට මේක නිරෝධ ධර්මයක්මයි. ඒක උදාන නොවිච්ච ධර්මයක්මයි. මේක සකස් නොවිච්ච ධර්මයක්මයි. මේක සකස් වුණු බවට නිතරම කියන්න අර අවිද්‍යාසහගත දෘෂ්ටියෙන් හැදිච්ච හිතමයි. මේ අවිද්‍යාවට සාපේක්ෂව අපිට දුකත් දුකේ සමුදයක් තියෙනවා. චතුරාර්ය සත්‍ය එතනම අපිට නුවණ පහළ වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ ධර්ම කාරණාව පටිච්ච සමුප්පාදය පිළිබඳ උපාදානස්කන්ධ පිළිබඳව පුංචි කාලෙකින් කතා කරලා අවසන් කරන්නට පුළුවන් කමක් කියෙදෙන්නේ නැහැ. අපිට මේ ධර්ම කාරණා බොහෝම පිළිවෙලකට Tamanට පැන නගින ප්‍රශ්න ගැටලු සමග නැවත නැවත සාකච්ඡා කරලා ඒ සාකච්ඡා කරන ධර්මයේ නැවත නැවත මෙනෙහි කරලා තමන්ගේ ජීවිත තුළින් ප්‍රායෝගිකව දකින්නට උත්සාහවන්ත වෙන්නට ඕන. එතකොටයි මේ ධර්මපරියාය ටික තමන්ට ප්‍රත්‍ය වෙන්න තේරුම් වෙන්න පටන් ගන්න. අද දවසේ අපි සාකච්ඡා කරන්නට යෙදුනා වූ මේ ධර්ම කාරණාවන් තමන්ට පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ කරගෙන උපාදානස්කන්ධයන් පිළිබඳ අවබෝධය ඇති කරගෙන උතුම් ධර්ම අභිසමය පිණිසම හේතු වේවා උපකාර වෙත්වා කියන ආශිර්වාදය සිද්ධ කරනවා. සුඛී හෝතු අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛම් බලම්
ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේ වෙච්ච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. මෝහක්ඛයෝ නිබ්බානං